නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. වාසනාවන්ත සදහවත් පින්වතුනි, අපි හැමෝම ජීවිතවල සැපය සැනසෙල්ල සුව පහසුව කැමති අය. සැපයක් සුව පහසුවක් පතාගෙන නානා විධ දේ කියලා කෙලවරක් කරන්න බැරි තරම් දේ අපි ජීවිතේ කරනවා. හැබැයි අපි බලාපොරොත්තු වෙන සැපය, අපි බලාපොරොත්තු වෙන සැනසුම අපට ලැබෙන්නේ නැහැ. හේතුව මොකද්ද? අපි සැපයක් පතාගෙන නොඑක් දේ කරලත් ඇයි මේ සැපයක්, ඇයි මේ සැනසුමක් නැත්තේ? පින්වතුනි, අපි ගොඩාක් වෙලාවට සැපේ සැනසුම හොයන්නේ ඉන්ද්‍රිය අසංවර කරගෙන. ඇස අසංවර කරගෙන සැප හොයනවා. කන අසංවර කරගෙන සැප හොයනවා. නාසය, දිවකය, මනස අසංවර කරගෙන සැප හොයනවා. ඒ සැපේ හැවිල්ලෙන් සැපයට වඩා අපට ලැබෙන්නේ වෙහෙස. මොකද ඉන්ද්‍රිය අසංවර වෙච්ච ගමන් කෙලෙස් උපදිනවා. ඉන්ද්‍රිය අසංවර වෙච්ච ගමන් උපදින කෙලෙස් වලට පුළුවන් අපිව දවන්න. කෙලෙස් වලට කියනවානේ ගින්දර කියලා. කෙලෙස් කියන ගින්නට වඩා ගින්නක් තව නැහැ. සාමාන්‍ය ගිනි වලට වතුර ගහලා නිව්වැකි. සාමාන්‍ය ගිනි වලට වෙන වෙන උපක්‍රම වලින් නිව්වැකි. කෙලෙස් ගිනි. කෙලෙස් ගින්න කියන එක අභ්‍යන්තරේ ඇවිලෙනවා. දාහේ හට ගන්නවා. වෙහෙස එනවා. ඇයි මේ වෙහෙස එන්නේ කියලා හිතා ගන්නවත් බෑ. එහෙමයි කෙලෙස් ගිනි කියන ඒවා. ওই කෙලෙස් ගිනි ඔක්කොම හටගන්නේ ඉන්ද්‍රිය අසංවරයෙන් හින්දා. ඇස කන නාසය දිවකය මනස අසංවර වෙච්ච ගමන් එතන කෙලෙස් ගිනි උපදිනවා. කෙලෙස් ගින්නෙන් මේ සත්‍යය දැවෙනවා. කෙලෙස් ගිනි වලින් දැවි දැවි තව තව කෙලෙස් අවශ්‍ය ගන්න උත්සාහ කරනකොට ඇවිලෙන ගින්නට පිදුරු දානවා වගේ තව තව ඇවිලෙනවා. ඒ හින්දා තමයි සැප සැනසුම හෙව්වාට හම්බු වෙන්නේ නැත්තේ. හොඳට මතක තියාගන්න. යම් සැපයක් ඇද්ද, යම් සැනසුමක් ඇද්ද, අපි හොයන, අපි පතන සැනසෙල්ලක් ඇද්ද, ඒ සැනසුම තියෙන්නේ පින්වතුනි කෙලෙස් නැතිව ඉඳීම තුලයි. කෙලෙස් දාහ නැතිකොට ජීවිතේට ඇත්තටම සැපේ තියෙනවා. ඒ නිසා ජීවිතේ අපිට හරි ප්‍රයෝජනවත් එක ඉන්ද්‍රිය සංවර කරගෙන වාසය කිරීම. අපි හැමෝම ඇස කන නාසය දිවකය මනස කියන මේ ආයතනෙනේ පරිහරණය කරන්නේ. අපි එක එක්කෙනා ගත්තාම එක එක්කෙනාට ওই જાති හයක් තියෙනවා. ওই තියෙන හයෙන් තමයි ඔක්කොම කරන්නේ. ඕකට ආගම් බෙහෙද ಜಾති බෙහෙද නැහැනේ. ඔය හයත් එක්ක තමයි ගනුදෙනු ඔක්කොම තියෙන්නේ. ඔය හය කෙනෙක් සංවර කරගත්තොත් ඒ සංවර කරගත්ත කෙනාට හරි සැපසේ ඉන්න පුළුවන්. එතන තමයි සැපය, සැනසුම අපිට හැබෑවටම ජීවිතේට ලැබෙන්නේ. එනිසා අද ඉගෙන ගන්න අපි ඉන්ද්‍රිය සංවරයේ වටිනාකම ගැන තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හරි ලස්සන ධර්මයක්. පූති මංස ජාතකය. මේ ජාතක කතාවේ නම පූති මංස. අද දේශනාවට දායකත්ව දරන්නේ පින්වත් අමල් ප්‍රනාන්දු මහත්මයා සහ චන්දිමා වීරතුංග මහත්මිය යන ඒ පින්වතුන්ලා දෙදෙනා විසින් තමන්ගේ ජීවිතේ
තමන් නමින් මියගිය ඥාතීන්ට පින් අනුමෝදනා පිණිසත් සුජීවත්ව සිටින ඥාතීන්ට දිගාසිරි පැතීම පිණිසත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය සාර්ථක වේවා කියන ප්‍රාර්ථනාවත් මේ බොහෝ පුණ්‍ය ප්‍රාර්ථනා එක්කයි අද මේ පින්වත් දෙපළ ධර්ම දානය සිද්ධ කරන්නේ. පින්වතුනේ විශේෂයෙන් සම්බුද්ධ ශාසනයේ පිළිවෙත් පුරන පැවිද්දට පත්වෙච්ච කෙනෙකුට හරි උපකාර දෙයක් ඉන්ද්‍රිය සංවර කරගෙන වාසය කිරීම. ඉන්ද්‍රිය අසංවර වුණොත් එහෙම අර ලැබූ උතුම් පැවිදි ජීවිතයට ගොඩාක් හානි ඒ ඉන්ද්‍රිය අසංවරය තුලින් සිද්ධ වෙනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ නිතර වර්ණනා කළා ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරයට හරිය ලස්සන වචනයක් කියනවනේ. ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ විහෙරති. ඉන්ද්‍රිය කියන දොරටු වසාගෙන වාසය කරන්නේ. දොරටු වසාගෙන වාසය කරනවා කියන එක තේරුම් ගන්න මෙහෙම. දොරක් අපි හයි කරන්නේ ආරක්ෂාවට. අපි ගෙවල් වලට දොර ජනෙල් හයි කරන්නේ මොකටද? ආරක්ෂාවට. ආරක්ෂාවට දොර ජනේලේ හයි කරාට පස්සේ අපිට බයක් නැතුව ගේ ඇතුලේ ජීවත් වෙන්න පුළුවන්. අපි රාත්‍රියට එහෙම ගේ දොර වහලා සැනසille නිදා ගන්නවා. ඇයි අපිට දොර වැහුව නිසා තියෙනවා ආරක්ෂාවක්. දොරක් නැත්තම් අපි දන්නේ නැහැ මොකා ඇතුළට රිංගනවද කියලා. දොර ඇරලා දාලා තිබුණොත් එහෙම අපිට නොදැනීම සත්තු සර්පයෝ පවා ගේ ඇතුළට රිංග ගන්නවා. සමහරවිට ගෙවල් වල හරියට ඔය රණ්ඩු දබර හරි පවා හට ගන්නව නේද? උනන්දුවකින් දොරවල් වහලා නැතිකොට ඔන්න තිමෝපියෝ දරුවන්ට සැරවැර වෙනවා මේ දොර ඇරියාම වහන්න දන්නේ නැහැ. මේක ඇතුළට මොක්කු රිංග ගනිත් දන්නේ. දොස් කියනවා. ඇයි දොර තියෙන්නේ? ආරක්ෂා කරගන්නට. ඔය වගේ ජීවිතේ රැකගන්නට ජීවිතේ ආරක්ෂා කර ගැනීම පිණිස වසාගත හැකි දොරවල් 6ක් තියෙනවා. ඒ 6 තමයි ඇස, කන, නාසය, දිව, කය සහ මනස. ඔව තමයි දොරවල්. ගොඩාක් අයගේ ඔය දොරවල් හායි ගාලා ඇරලා තියෙන්නේ. අපි කියනවනේ එහෙමනේ. හායි ගාලා දොරවල් ඇරලා කියලා. ගොඩාක් අයගේ ඔහේ ඇරලා තියෙන්නේ. ඕන එකෙකුට රින්ගු එකේ. ඕන රූපයක් බලනවා. ඕන සද්දයක් අහනවා. ඕන ගඳ සුවඳක් විඳිනවා. ඕන රසක් ලබනවා. ඕන පහසක්. ඕනම හිතුවිල්ල. සංවර නැහැ. හැබැයි මේ ඇස කන නාසය දිවකය මනස කියන 6 හරියට දොරවල් වහලා රැක ගන්නවා වගේ මනාකොට සංවර කර හැකි. ඒ සංවර කිරීමෙන්මයි සැප ලැබෙන්නේ. බුද්ධ ශාසනයක ඇතුළට ඇතුල් වෙච්ච භික්ෂුවට පරිහානිය පිණිස පවතිනවා. ඔය ඇස කන නාසය කියන 6 ඒ ඉන්ද්‍රියන්ගේ දොරවල් අරගෙන ඉඳීම. නිසා දොරටු වසාගෙන වාසය කරන්න කිව්වා. ඒ කාලේ අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සෙවැන් නුවර ජේතවනාරාමේ වැඩ ඉද්දී භික්ෂුන් වහන්සේලා පිරිසක් දෙවුරන් විහෙරේම වාසය කළා. ඔය දොරටු ගැන අවධානයක් නැතුව. ඉන්ද්‍රිය සංවර කරන්න උනන්දුවක් නැහැ. ඔහේ වාසය කළා. භාග්‍යතුන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාව දවසක් බුදුරජාණන් වහන්සේගේ බුදු කරුණා නෙතින් දකිනවා. දැකලා කල්පනා කළා මේ භික්ෂුන් මෙහෙම ගියොත් එහෙම උතුම් ධර්මාවබෝධයෙන් පිරිහී යනවා. මේ භික්ෂුන්ට අනුග්‍රහ කළ යුතුයි කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ වැමතුවා. පින්වත් ආනන්දේනි කිසිදු වෙනසක් නැතිව බාල මධ්‍යම මහලු කියන සියලු භික්ෂූන් මේ මොහොතේම ධම්සභා මණ්ඩපයට රැස් කරන්න කිව්වා. සෙවැන් නුවර ධම්සභා මණ්ඩපයේ සියලු භික්ෂූන් රැස් වුණා. බුදුරජාණන් වහන්සේ මේ මොහොතේ ධම්සභා මණ්ඩපයට වැඩම කරලා ඒ භික්ෂූන්ට ලස්සන දහම් කතාවක් වදාලා. මහණෙනි, ගිහි ජීවිතයේ අත්හැරලා පැවිදි වූ තැනැත්තෙක් රූපාදී බාහිර අරමුණු සුබ නිමිති වශයෙන් පිළි අරගෙන අයෝනිසෝ මනසිකාරයේ යෙදීම කොහෙත්ම වටින්නේ නැහැ. ඇහෙන් දකින රූප සුබ විදිහට අරගන්න එක. කනෙන් අහන ශබ්ද සුබ විදිහට අරගන්න එක. නාසයට දැනෙන ගඳ සුවඳ සුබ විදිහට අරගන්න එක. දිවට දැනෙන රස සුබ විදිහට අරගන්න එක. පහස සුබ විදිහට අරගන්න එක. ඊළඟට හිතට එන අරමුණු සුබ විදිහට අරගන්න එක. විශේෂයෙන් පැවිද්දෙකුට හරි භයංකාරයි. ඒ පැවිද්දා ඒ ඔස්සේ හිතන්න ගත්තොත් එහෙම ඒකේ පැවිද්දාගේ පරිහානියට හේතු වෙනවා. ඉතින් මහණෙනි,
රූපාදී අරමුණු විශේෂී සරාගී සිතක් පවත්වන අවස්ථාවක තමන් මරණයට පත් වුණොත් නිරේ උපදිනවා කියන එක අමතක වුණාද කියලා ඇහුවා. මේ රූපාදී අරමුණු ගැන හිත රාගීව තියෙනකොට කෙනෙක් මිය ගියොත් ඒ කෙනා නිරේ උපදිනවා. රාගය කියලා කියන්නේ එහෙම එකක්. මේ රාගයේ තියෙන අනතුරු දන්නවා නම් මේ සත්වයෝ රාගය කියන එක සතුරෙක් විදිහට දකින්නේ. බුද්ධ ශාසනයේ භික්ෂුව රාගයේ සතුරා විදිහට දැක්කා. ද්වේෂය සතුරා විදිහට දැක්කා. මෝහය සතුරා විදිහට දැක්කා. ඉරිසියා කුහකකම් සතුරු විදිහට දැක්කා. තමන්ගේ අභ්‍යන්තරේ මහට ගන්න සතුරුත් එක්ක භික්ෂුන් යුද්ධ කළා. ඒකනේ පින්වතුනි අපි සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ යන්නේ. අද අපිට හිතා ගන්න ඔබ්බෑනේ ඒවා. ඒ භික්ෂුන් වහන්සේලා තමන්ගේ අභ්‍යන්තරේ හැටගන්න අකුසල් එක්කම සටන් කළා. දැන් එක තැනක තියෙනවා ඒ තරුණ වයසේ කෙනෙක් විවාහ වෙච්ච අලුත ඒ කාලේ බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න නිතර සෙවන් නුවරටම දෙවුරන් විහෙරටම නිතර යනවා. යද්දි මේ භාග්‍යතුන් වහන්සේගේ උතුම් ශාසනය ගැනම පැහැදීම ඇති වුණා. ඇති වෙලා හිතුවා මං මහාන වෙන්න ඕන. මහාන වෙන්න හිතනකොට විවාහ වෙච්ච අලුතනේ. ඉතින් බිරින්දේ හරහට හිටියා. බිරින්ද ඉතින් ඇඟේ එල්ලි අඬන්න පටන් ගත්තා. අයියෝ එහෙම කරන්න එපා. මම මේ මගේ තරුණ වයසේ මම මේ ඔයාව විශ්වාස කරලා නේද ඔයා ළඟට ආවේ. නවීක්ද ඊට පස්සේ මේ තරුණයා බිරින්දට කිව්වා සොඳුරි මං හම්බ කරපු ධනෙ ඕන තරම් තියෙනවනේ. ඔයා හොඳ සතුටින් ඉන්න. ඔයාට කිසි අඩුවක් වෙන්නේ මං බුදුරජාණන් වහන්සේගේ ශාසනයට ආසයි. ඉතින් මට අවසර දෙන්න. කොහොම හරි බිරින්දෑගේ අවසරය අරගෙන ඔන්න පැවිදි වුණා. පැවිදි වෙන්න ගියාට පස්සේ තමයි දැන් මේ තරුණයා ඔන්න මහාන වුණා. මහාන වුණාට පස්සේ තමයි මේ තරුණ ස්ත්‍රියව දන්නේ තමන්ගේ ස්වාමි පුරුෂයා නිසා තමන්ගේ කුසී ගැබක් පිහිටලා. දැන් ඔන්න ගැබ මෝරන්න පටන් ගත්තා. දැන් කුස ඉදිරියට නිරලා එනවා. එතකොට ඉතින් අවට හිටපු ගෑනු ටික මොනවා කියන්නේ නැතිද? ඒ කතන්දර හදන්න පටන් ගත්තා. මේ කතන්දරත් එක්ක මේ කාන්තාව හරි අසරණ වුණා. අවසානයේ දරු පැටිය බිහි වුණා. දරුව බිහි වුණාට පස්සේ අර කාන්තාව දරුවව බලන්න එනවනේ. එද්දි ගෑනු අය කියනවා අනේ ලස්සන දරු පැටියා. ඒ වුණාට ඉතින් අප්පෙක් නැති දරුවෙක්නේ. මේ දරුවටත් එක එක කතා කියන්න පටන් ගත්තා. දැන් ඒ අම්මා හරි අසරණ වුණා. මේ කාන්තාව බලා හිටියා තමන්ගේ මහාන වෙන්න ගියපු ස්වාමි පුරුෂයා යලි සෙවන් නුවරට එනකන්. මේ ස්වාමීන් වහන්සේ සෙවන් නුවරට වැඩියා. හැබැයි සෙවන් නුවරට වඩින්නේ රහතන් වහන්සේ නමක්. ඒ කාලේ නම් පුදුමයි පින්වතුනි. පුදුමයි ඒ කාලේ. ඒ කියන්නේ එච්චර වේගෙන් ධර්මය අවබෝධ කළා. මහාන වෙන්න ගිහිල්ලා අවුරුද්දකින් හමාරකින් යලි සෙවන් නුවරට එනකොට රහතන් වහන්සේ නමක්. මේ කාන්තාව දන්නේ රහතන් වහන්සේ නමක් කියලා. මේ කාන්තාවට ආරංචි එනවා වෙන ගෑනු කෙනෙක්ගෙන් ආන්න නුඹේ ඒ කාලේ මිනිස්සයා අන්න ඇවිල්ලා සෙවන් නුවර මං දැක්ක අසුවල් තැන ගහක් යට වාඩි වෙලා ඉන්නවා. මේ කාන්තාව ඉක්මනට ඇඳ පැළඳ ගත්තා. දරු පැටියව වඩා ගත්තා. ඒ වෙනකොට දරුවට මේ ඉපදිලා මාස කිහිපයයි අරන් ගියා. අරගෙන යනකොට ඇය බලනවා දැන් අර කියපු ගහ යට අනේ දැක්ක ගමන් පපුව පිච්චිලා ගියා. දිගට තිබුණු කෙස් කලඹ කපලා රැවුල කපලා අර හැඩට ඇඳගෙන හිටපු ආභරණ මුකුත් ඇඳුම් ආයිත්තන් නැහැ. සිවුරක් පරවගෙන අනේ මගේ ස්වාමි පුරුෂයාට වෙච්ච දේ කියලා ඇයට ඇඬුම් ආවා. ඇඬුමත් එක්කම ඇයට කේන්ති ආවා. ඇය ළඟට ගියා. ගිහිල්ලා මේ ස්වාමීන් වහන්සේ ඇස් දෙක පියාගෙන හිටියේ. කතා කළා. ඒයි කිව්වා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ ඇස් දෙක ඇරියා. ඇස් දෙක ඇරෙද්දි මේ කාන්තාව ඉස්සරහා හිටගෙන ඉන්නවා පුංචි දරු පැටියකුත් වඩාගෙන. කාන්තාව කියනවා ඒයි මේ ඔහේගේ දරුවා මේ පෙනේද මේ ඔහේගේ දරුවා ඔහේගේ දරුවා නම් ඔහේම පෝෂණය කරන්න ඕන. එහෙම කියලා මේ කාන්තාව දරු පැටියව යන්තම් උඩ ඉඳලා මෙහෙම බිමට දැම්මා. මේ ස්වාමීන් වහන්සේ ඉස්සරහා.
දරු පැටියා බිම වැටුණා විතරයි මේ දරු පැටියා මර හඬ දීලා කෑ ගහන්න පටන් ගත්තා. අම්මා ගස්සගෙන හැරිලා ගියා. හැබැයි අම්මා යන්නේ කෙලෙස් සහිතව. මේ ඉන්නේ කෙලෙස් නැසූ මුනිවරයෙක්. ඒ කාන්තාව ටික දුරක් හැරීලා ගිහිල්ලා වෙනත් ගහකට මුවා වෙලා මොකද්ද වෙන්නේ කියලා බලාගෙන උන්නා. ඔන්න කෙලෙස් සහගත වුණාම ස්වභාවයනේ. කෙලෙස් සහගත කෙනාට බන්ධනය කියන එක අතහරිනවා වගේ පෙන්නුවට ඒක ඊට වඩා බන්ධනයක්. හැබැයි කෙලෙස් නැසූ රහතන් වහන්සේට ඒ ප්‍රශ්න නැහැ. මේ රහතන් වහන්සේ දෑස් යුග විවර කරගෙන ඉඳලා අඬන දරු පැටියා දිහා බලාගෙන හිටියා. ආයෙ ඇස් දෙක පියාගත්තා. ඇස් දෙක පියාගෙන උන්වහන්සේ හිටියේ හොඳ සමාධියක. වේගින් ඒ සමාධියට එළඹුණා. දැන් මේ බාහිර පරිසරෙත් එක්ක උන්වහන්සේගේ එකතුවක් නැහැ. අර දරු පැටියා අඬනවා. අර අම්මා පැමිණියා. පැමිණලා අඬන දරු පැටියාව වඩා ගත්තා. වඩාගෙන අර ස්වාමීන් වහන්සේට සැරට වචනයක් දෙකක් කිව්වා. කිසි හැල හොල්මනක් නැහැ. ඊට පස්සේ මේ අම්මා කිව්වා ඔහේ කිසි හිතක් පපුවක් නැති මිනිහෙක් කියලා සැරක් දාලා ගියා. බුදුරජාණන් වහන්සේ දෙව්රම් විහෙරේ ඉඳලා ඔක දකින්නවා. භාග්‍යතුන් වහන්සේ හරි ලස්සන උදානයක් වදාලා ඈ ළඟට පැමිණියාය කියා ඇල්මක් හටගත්තේද නැත. ඈ යලි ගස්සාගෙන ගියාය කියා වෙහෙසක් හටගත්තේද නැත. සියලු කෙලෙස් යුද්ධයන්ගෙන් ජයගත් ඒ ශ්‍රාවකයානෝ සංගාමජී යුද්ධෙ දිනු කෙනා. බලන්න. ඒ තමයි පින්වතුනි මේ බුද්ධ ශාසනයේ ඉන්ද්‍රයන් සංවර කරගෙන සැනසille වාසය කරපු මුනිවරු. ඒ මුනිවරුන්ගයි අපි දෑත් එකතු කරලා සංඝං සරණං ගච්ඡාමි කියලා වැඳ වැඳ සරණ යන්නේ. හිත පහන් කරගන්නට. ඉතින් බුදුරජාන් වහන්සේ දේශනා කළා මහණෙනි හොඳට නුඹලා සිත්හි පිහිටුවා ගත යුතුයි. සරාගී චිත්ත සංකල්පනා ඇති කල්හි මරණයටපත් වුනොත් නිරයේ උපදින බව. ඒ නිසා රූපාදී අරමුණු සුබ වශයෙන් හිතේ පිහිටුව ගන්නට එපා. භික්ෂුවක් වුණාම රූපාදී අරමුණු වලට ඇල්මක් නොපැවැත්විය යුතුයි. රූපාදී අරමුණු ගොදුරු කරගෙන වාසය කළොත් මහණෙනි මෙලොවදීම මහා විනාශයකටපත් වෙනවා. ඔය අරමුණු පස්සේ ගිහිල්ලා විනාශ වෙන ඒවා ගත්තාම පින්වතුනි මේ කැලණියට වෙන්න ලංකාවේ කැලණියට වෙන්න ඒ කාලේ අතීතයේ සිද්ධියක් වුණා. ඔය කැලණියේ දානයකට වැඩම කරලා ස්වාමීන් වහන්සේලා 8 නමක්. ඒ ස්වාමීන් වහන්සේලා සාමණේර භික්ෂුන් වහන්සේලා. ඉතින් හරි විනෝදකාමී. දානයකට වැඩම කරලා දාන ඉවර වෙලා මේ ස්වාමීන් වහන්සේලා විහිළු තහළු කර කර පාරේ විනෝදෙන් වඩිනවා. මේ වැඩම කරනකොට ඉස්සරහට ආවා දෙවිච්චි හේනකින් දර කපාගත්ත මිනිස්සෙක්. දෙවිච්චි හේනකින් දර කපා ගන්නකොට අර දැලි තියෙනවනේ මේ දරලි වල බාගෙට පිච්චිච්චනේ. එතකොට ඕන දැලි අත්තල තැවරිලා අත්තල තැවරිච්චි දැලි මේ දාඩිය පිහදනකොට මූණේ තැවරිලා සම්පූර්ණයෙන්ම කළුම කළු පාට වෙලා මේ මිනිස්සයා කළු පාට දරමිටියකුත් උස්සගෙන එනවා. එද්දි මේ ස්වාමීන් වහන්සේලා දැන් විහිළු කර කර යන ගම මේ මිනිස්සයාව මෙහෙම දැක්කා. දැකලා එක ස්වාමීන් වහන්සේට කිව්වා ආම්බලන්ටකෝ කවුද අප්පේ අර හැලි වඳුරා වගේ කිව්වා. එතකොට අනිත් ස්වාමීන්ලා ඔක්කොම hina වුණා. hina වෙන ගමන් එක ස්වාමීන් වහන්සේ නමක් කියනවා එකත් එකටම මේ ස්වාමීන් වහන්සේගේ මාමා වෙන්න ඇති ඔය. දැන් මෙහෙම කිය මෙතන ලොකු විහිළු තහළු ස්වාමීන් වහන්සේලා අතරේ සිද්ධ වුණා. අර මිනිසයාට පොඩ්ඩක් කේන්ති ගියා. ධර්මිටිය පැත්තකින් තිබ්බා. ළඟට ආවා. ඇවිදින් වන්දනා කළා. වන්දනා කරලා කිව්වා ස්වාමීනි ඔබ වහන්සේලා මහාන වෙලා කොච්චර කල්ද? ඉතින් එක එක සාංශ නමක් කිව්වා මං මෙච්චර කල් කියලා. එහුවා ස්වාමීනි මෙච්චර කාලයකට ඔබ වහන්සේලාගෙන් කවුරු හරි ඔබ වහන්සේලාගේ අතින් හඳ ස්පර්ශ කරලා තියනවද කියලා ඇහුවා. කිව්වා නෑ කිව්වා. ඉර ස්පර්ශ කරලා තියනවද කියලා ඇහුවා. නැතිය කිව්වා. මේ ලංකාවට උඩින් ඔබ වහන්සේලා අහසින් ගිහින් තියනවද කියලා ඇහුවා. නැතිය කියලා කිව්වා. කියනවා ස්වාමීනි මම මේ අත්වලින් ඉර ස්පර්ශ කරපු කෙනෙක්. මේ අත්වලින් හඳ ස්පර්ශ කරපු කෙනෙක්.
මේ ලංකා භූමියේ අහසින් මං එරදීන් ගිහින් තියෙනවා. ස්වාමීනි මම මහාන වෙලා හිටපු කෙනෙක්. මට එරදී තිබුණා. ඉරහඳ ස්පර්ශ කරන්න හැකියාව තිබුණා. ඒ වුණාට ස්වාමීනි එකම එක දවසක් ස්ත්‍රී රූපයක් දැකලා මම පිරිහුණා. ඒ නිසා ඔබ වහන්සේලා හිතන්න එපා මහාන වෙච්ච පමණින් ඔක්කොම හරිය කියලා. ඔබ වහන්සේලා පිළිවෙත් පුරන්න කිව්වා. මේ මං කරගත්තා වගේ විනාශයක් කරගන්න එපා. දැන් මේ ධර්මිටි කරගැහැවට මං ඒ කාලේ එරදීන් අහසින් ගිහපු කෙනෙක්. මං පිරිහුනේ කෙලෙසින් තමයි. ස්වාමීනි ඔබ වහන්සේලා වෙනසෙන්න එපා කිව්වා. ඔය ඇහැ කන නාසය දිවකය මනස සංවර කරගන්න කිව්වා. හැබැයි ඒ ස්වාමීන් වහන්සේලා සෙල්ලක්කාර විදිහට හිටියට හරි දක්ෂයි. ඒ ස්වාමීන් වහන්සේලාගේ හිතවලට මේක තදට වැදුනා. මේ කැලණි පුරේ ඒ පින්වත් ස්වාමීන් වහන්සේලා ওই රුක් සෙවණවල් වල වාඩි වුණා පින්වතුනි රහතන් වහන්සේලා වෙලා නැගිට්ටේ. ඒ තමයි අපේ ලංකා ඉතිහාසය. ඉතින් ඒ නිසා ඉන්ද්‍රිය සංවර කර ගැනීම කියන එක අපේ ජීවිතවලට හරි ප්‍රයෝජනයි. අසංවර වුණොත් එහෙම මෙලවදීම විනාශ වෙනවා. දැන් මේ ධර්මිටි කැපූ මිනිසයා මෙලවදීම විනාශ වුණානේ. ඒ නිසා රූපාදී අරමුණු කෙරෙහි රාගසිත පවත්වනවට වඩා මහණෙනි ගින්නෙන් රත් වූ යකඩ පතුරක් අරගෙන ওই රූප දකින්න ඇහැ අතුල්ල ගන්න එක හොඳයි. ඒකෙන් ඇහැ පොට්ට වෙලා යාවි. ඇහැ පොට්ට වුණාට මහණෙනි ඔබ නිරේ යන්නේ. හැබැයි සරාගීව රූප බලාගෙන හිටියොත් එහෙම ඔබ නිරේ යනවා. ඉතින් ඒ නිසා මහණෙනි ඔබ රූප දකින්න වෙලාවල් තියෙනවා නොදකින්න වෙලාවලුත් තියෙනවා. රූප දකින්න වෙලාවට සුභ වශයෙන් රූප දිහා බලන්න එපා. යථාර්ථ වශයෙන් අසුභ ලෙස රූපේ දිහා බලන්න මහණෙනි තමන්ගේ ගෝචර භූමිය අත්හැර ගන්න නම් එපා. ගෝචර භූමිය කියලා කිව්වේ ගොදුරු බිම. මොකද්ද ගොදුරු බිම? උරුම භූමිය සතර සතිපට්ඨානයයි ආර්ය අෂ්ටාංගික මාර්ගයයි නවලෝකෝත්තර ධර්මයයි. ඕක තමයි ශ්‍රාවකයෙකුට තියෙන ගෝචර භූමිය. හැසිරෙන්න සුදුසු තැන. මොකද්ද පින්වතුනි මේ හැසිරෙන්න සුදුසු තැන? සතර සතිපට්ඨානය, ආර්ය අෂ්ටාංගික මාර්ගය, ඊළඟට සද්ධර්මය. ඕන් ඔය ටික ඇසුරු කරනවා නම් පිරිහෙන්නේ. ගෝචර භූමිය අපි වාසය කරනවා. මහණෙනි ඔය ගෝචර භූමියේ ඔබ වාසය කරනවා නම් මාරයාට ඔබ වසඟ කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඉතින් තමන්ගේ කෙලෙස් වලට වසඟ වෙලා උහේ වාසය කරන්න ගත්තොතින් මහණෙනි පූති මාංශ හිවලාට වෙච්ච නැස්පැත්තිය තමයි ඔබටත් වෙන්නේ. ඕන් ඔහොම කතාවක් බුදුරජාණන් වහන්සේ වදාළා. එතකොට දැන් භික්ෂුන් දන්නේ නැහැ මේ පූති මාංශ හිවලාගේ කතාව. භික්ෂුන් වහන්සේලා ආසා සිටියා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පූති මාංශ හිවලාගේ කතාව කුමක්ද ස්වාමීනි? අපිත් සතුටුයි භාග්‍යතුන් වහන්සේගෙන් ඒ කතා පුවත දැනගන්න. ඒ ආරාධනාවෙන් තමයි බුදුරජාණන් වහන්සේ මේ ජාතක කතාව දේශනා කළේ. ගොඩාක් ඉස්සර කාලේ බරණැස බ්‍රහ්මදත්ත කියන මහා රජුරෝ රජකම් කරන කාලේ හිමාල වනයේ පර්වත ගුහාවක සිය ගාණක් එළුව වාසය කළා. එළු රැලක්. මේ එළු රැල වාසය කරන කාලේ ඔය හිමාලයේ ඒ ගුහාව සමීපෙට වෙන්න පූතිමංශ කියලා හිවලෙක් හිටියා. ඒ හිවලාගේ හිතවත් වෙලා හිටපු හිවල් දෙන වේනියා. වේනියා කියන හිවල් දෙනයි මේ පූතිමංශ කියන හිවලයි මේ එළු රැලේ එළුවෝ ගොදුරු කර ගනිමින් තමයි ජීවිතේ ගත කළේ. ඉතින් අර එළු රැලට බය ගෙනාවුවේ පූතිමංශ කියන මේ හිවලා. ඉතින් විඩෙන් විඩේ එළුව මරාගෙන කාලා එළු රැල සෑහෙන්න තුනි වුණා. ඔය පූතිමංශ කියන හිවලා නිතර ඇහැ ගහගෙන හිටියා එක එළුච්චියකට. එළු දෙනා. මේ එලිච්චි සාමාන්‍යයෙන් අල්ල ගන්නම බැරි හොඳ උපරංකාරියක්. ඇගේ නම මේල මාතා. ඒ එළු දෙනට කිව්ව නම මොකද්ද? මේල මාතා. මේ මේල මාතාව උපායශීලී ව්‍යක්තයි. මේල මාතා අල්ලන්න ලේසි නෑ. මේ හිවලට අනිත් එළුව මරාගත්තට හිත පිරෙන්නේ නෑ. මේල මාතා අහුවෙන්නේ නෑනේ.
පූති මංසට හරි හිතට අප්සෙට් මේකට. මේ මේල මාතාවම අල්ලගන්න ඕන කියන හිත තමයි තිබුණේ. ඉතින් මේ හිවල දවසක් තමන්ගේ හිවල් දෙන මොකක්ද ඇගේ නම වේනියා. වේනියා අමතලා කියනවා සොඳුරී එළු රැළේ සෑහෙන එළුවෝ ටිකක් මං මරා ගත්තා. ඒ වුණාට අර උප්පරංකාරියක් ඉන්නේ එලිච්චියක්. ඒ කීව කිසිම අයුරකින් අල්ලගන්න බෑනේ. මොකක් හරි උප්පර වැටියක් දාලා මේ කීව අල්ලගන්න ඕන කියලා හිතක් මට දැන් තියෙනවා. ඒ නිසා සොඳුරී මේකයි කෙරෙන්න ඕන. මේක මට කරන්න බැරි දෙයක්. උඹ ස්ත්‍රියාවක් නිසා ඔය එලිච්චිත් එක්ක උඹට හාද වෙන්න පුළුවන් වෙයි. ඒ නිසා හීන් සීරුවේ ඇඟෑලුම් කාන් පාලා ඒ එලිච්චිත් එක්ක යාළු වෙන්කෝ කිව්වා. එතකොට ඔන්න වේනියා වැඩේ බාරගත්තා. මේ වේනියා ටික අර එළු දෙනට ලං වෙලා එළු දෙනත් එක්ක සුහද කතා බස් කරලා කොහොම හරි දැන් මේ හිවල් දෙනයි එලිච්චි දෙන්න යාළුනා. මේ එලිච්චි සාමාන්‍ය පුංචි එකක් නෙමෙයි. හොඳට ශරීරේ හැදිච්චි එලිච්චියක්. ඒ නිසා සාමාන්‍ය හිවලෙකුට ලේසියෙන් මෙයාව බාගන්න බෑ. මොකද මෙයා හදිස්සියේ කලබල වෙලා පාපහරක් ගැහුවත් නරියෙකුගේ මේ ඉලයට කැඩිලා යන තරම් දරුණුයි. මේ සාමාන්‍ය නරියෙක් මෙයා ළඟට කිට්ටුනේ නෑ. කිට්ටු වෙන්නත් බයයි. කොහොම හරි අර හිවල් දෙන වේනියා මේ මේල මාතා කියන එලිච්චිත් එක්ක ටික දවසක් යන්න කලින්ම යාළුකම හදාගත්තා. ඒකලා ගිහින් තමන්ගේ පූති මංස කියන හිවලාට කියනවා ස්වාමී දැන් නම් ඔයා කියපු ආකාරයෙන්ම ඔන්න මං එලිච්චිව හාද කරගත්තා. දැන් අපි දෙන්න හරි හිතත් කිව්වා. එතකොට කියනවා එහෙනම් දැන් අපි අපේ උප්පර වැටිය ක්‍රියාත්මක කරමු. උඹට තියෙන්නේ වේනියා මේල මාතා ළඟට ගිහින් අඬාගෙන ගොහින් කියාපන් අයියෝ මාගේ මිනිස්සයා මැරී වැටුණා නොවේ. මාගේ මිනිස්සයාගේ පණකින්ද නැසුණා නොවේ. අනේ මේ මිනිස්සයාට මං විතරයි උන්නේ. මට වෙන කාත් කවුරුවත් නැහැ. මට මගේ මිනිස්සයාගේ අවසන් කටයුතු ටික අනෙක් සතෙක් ඒ මගේ මිනිස්සයාගේ ශරීරේ කන්ට කලින් පිළිවෙලකට කරගන්න ඕන. ඒ නිසා මේඩ මාතා මගේ උදව්වට වරින්කෝ කියලා ඔය එලිච්චීව එකතු කරගෙන වරින්. මම මැරිලා වගේ වැතිරලා ඉන්නම්. එතකොට මේල මාතා මගේ ළඟට බයක් නැතුව එයි මැරිලා ඉන්න නරියා ළඟටනේ කියලා. එතකොට එක පාර පැනලා හිට මම බෙල්ලෙන්ම අල්ලගන්නම්. ඊට පස්සේ අපි දෙන්නාට හොඳ එළු මාංශයක් කන්න පුළුවන්. ඔහොම කියලා දැන් උප්පර වැට්ටිය ක්‍රියාත්මක කළා. දැන් ඔන්න මේ වේනියා කියන හිවල් දෙන අර එලිච්චිය ගාවට අඬාගෙන යනවා. අනේ බලාපන් ඉහෙලියේ මගේ මිනිහා මලා නොවේ. අයියෝ මං අනාථ වුණා මට වෙන කාත් කවුරුවත් නැහැ. අනේ යෝධියේ වරින් මාත් එක්ක යන්න. අපි ගොහින් ඒ මගේ ස්වාමියා වන හිවලාගේ අවසන් කටයුත්ත ටිකක් වැදගත් විදිහට කරමු කියලා දැන් ඕන්න එකතු කරගෙන එන්නයි සූදානම. ඒ එකතු වෙරගෙන එන්න සූදානම් වෙද්දී මේ එළු දෙන කැමති උනේම නැහැ. එළු දෙනම කියනවා අනේ මේ මොනවාද තී කියන්නේ. ඒ තීගේ ස්වාමි පුරුෂයා වන ඔය පූති මංස කියන නරියා නොවේ මගේ පරම්පරාව තුනී කරන්නේ. මේ මගේ රැළේ ඉන්න එළුවෝ කී දෙනෙක් මරාගෙන කෑවාද නුඹේ මිනිසයා. ඒ මිනිසයා වෙනුවෙන් මං කොහොමද දෙන්නේ? ඔය මිනිසයා දකින්නත් මං බයයි කිව්වා. එතකොට මේ වේනියා කියනවා අනේ මේ එලිච්චියගේ තියෙන බය. ඇයි යෝධිය තේරෙන්නේ නැද්ද? මැරිලා ගියපු කෙනෙක් නුඹට මක් කරන්නද? ඒ මිනිසයා මැරිලා. ඒ නිසා බය නැතුව වරෙන් කිව්වා. එතකොට මේ එලිච්චි කියනවා නෑ තිගේ මිනිහා හරි නපුරුයි මැරිච්ච එකා ගාවට යන්න උනොත් මං හරි බයයි කිව්වා. කොහොම හරි කතා කරලා දැන් මේ හිවල් දෙන එළු දෙනව එකතු කරගෙන එනවා. හැබැයි එළු දෙන හොඳ කල්පනාවෙන් තමයි මේ ගමන ආවේ. කොච්චර වුණත් මේකුන් ඉතින් නරිනේ කියලා. ඒ කොච්චර වුණත් කපටිකම අරින්න බෑනේ. මේ මොකකට අරගෙන යනවාද දන්නේ නෑනේ කියලා හොඳ කල්පනාවෙන් තමයි මේ එළු දෙන ආවේ.
එළු දෙන කොච්චර හිවල් දෙනත් එක්ක කතා කර කර ගියත් නරියා ඉන්න දිසාවට අවධානය යොමු කරගෙනම ආවා. ඔන්න ටික ලං වෙනකොට අර පූති මංශ කියන හිවලාට සත්තුන්ගේ අඩිපාරක් ඇහුණා. අඩිපාර ඇහිච්චි ගමන් මේ හිවලා පොඩ්ඩක් ඇහැ ඇරලා බැලුවා. දැන් මැරිලා වගේ ඉන්න එක ඇහැ ඇරියා. කවුද එන්නේ කියලා ඇහැ ඇරලා බලනකොටම අර එලිච්චි එක දැක්කා. දැක්ක ගමන් තේරුම් ගත්තා තමන්ගේ යෙහෙලියය කියාගෙන මේ හිවල් දෙන සූදානම් වෙන්නේ තමන්ව බිල්ලට දෙන්නයි. මේකි මාව රැවට්ටුවා. මැරුණා වගේ තමුන්නේ මිනිහාට ඉන්ට සලස්සා මාව බිල්ලට ගන්ටයි සූදානම කියලා හැරිච්චි පයින් පැනලා දුවන්න පටන් ගත්තා. එතකොට නරි දෙන අහනවා අනේ ඇයි යෙහෙලියේ උඹ දුවන්නේ? එතකොට එළු දෙන මෙන්න මෙහෙම කිව්වා. අනේ යෝධියේ උඹේ මිනිහාගේ බැල්ම නම් මට අල්ලන්නේ නැතේ. මෙවැනි යාළුවන්ගේ උපායෙන් ඈතෙන්ටමයි මට ඕනෑ කිය එළු දෙන දිව්වා. එළු දෙන නැවතුනේ තමන්ගේ නවාතැනටම ගිහිල්ලා. නරි දෙන්නට බැරි වුණා තමන්ගේ කිසිම උපායකින් ඇයව නවත්ත ගන්න. එතකොට බොහෝම කේන්තියෙන් තමන්ගේ ස්වාමි පුරුෂයා ළඟට ගිහිල්ලා ඒ ස්වාමි පුරුෂයාට ගැරහුවා මෙහෙම. ස්වාමි පුරුෂයා ළඟට ගිහින් ස්වාමි පුරුෂයා ළඟ වාඩි වුණාට පස්සේ ස්වාමි පුරුෂයාට කියනවා හනේ උඹ මහා මෝඩයෙක් නොවේ. උඹමයි මෝඩයා. උඹමයි විමසන නුවණ නැති එකා. මලා වගේ දිග ඇදිලා වැතිරලා ඉන්නේ නැතුව අවේලාවේ අර එලිච්චි දිහා ඇස් ඇරලා බැලුවානේ උඹ. ආන් එහෙම කිව්වා. මෙච්චර ගානට මං හොඳට රවට්ටාගෙන එකතු කරගෙන ඇවිල්ලත් උඹට බැරි වුණානේ පොඩ්ඩක් ඇහැ රැක ගන්න. උඹට බැරි වුණා මොහොතකට ඇහැ රැක ගන්න. ඇහැ ඇරපු ගමන් එලිච්චි දැනගත්ත ඔක්කොම ටික. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ දේශනා කරනවා මහණෙනි ඕන් ඔය වගේ තමයි අවේලාවේ ඇහැ ඇරියොත් භික්ෂුවටත් වරදින්නේ. නරයාට වැරදුනේ යම්සේද අවේලාවේ ඇස් අරින්න ගියොත් එහෙම භික්ෂුවටත් ඔහොම වරදිනවා. අවේලාවේ ඇහැ අරිනවා කියලා කියන්නේ මහණෙනි ඇවිස්සෙන නිමිති අනුනිමිති ඇහෙන් ගැනීමයි. අවේලාවේ ඇස ඇරියා. ඇවිස්සෙන නිමිත්තක් ඇවිස්සෙන අනුනිමිත්තක් ගත්තා. අවේලාවේ කන විවර කළා කියලා කියන්නේ ඇවිස්සෙන විදිහේ හඬ නිමිත්තක් අනුනිමිත්තක් වශයෙන් කනට ගැනීම. නාසය දිවකය මනස ගැන දොයි විදිහටම දත යුත්තේය. බලන්න අනුරාධපුරේ එක සිදුවීමක් වුණා පින්වතුනේ. ඒ කාලේ ওই මහා සෑරජාන් වහන්සේ වඳින්ට ගුරුවරයෙකුයි ශිෂ්‍යයෙකුයි සෑයට ගියා. සෑයට යනකොට අතේ මලක්වත් තිබ්බේ නැහැ. ගෝලයා සාමණේර. ඉතින් ආචාර්යයන් වහන්සේ කිව්වා පින්වත් භික්ෂුව අපිට මල් ටිකක් වගේ තිබ්බා නම් සෑය පුදන්න තිබ්බා කිව්වා. එතකොට අර සාමණේර භික්ෂුව කියනවා ස්වාමීනි මොහොතක් ඉන්න. එරදියෙන් හිමාල පර්වතෙන් මල් කූඩයක් ගෙනාවා. හිමාලයෙන් ගෙනාවේ ලස්සන මල්. මේ වතුර වෑහෙනවා කියනවා මේ මල් වලින්. ඒ තරම්ම මේ නැවුම් මල්. කිව්වා ස්වාමීනි මේ තියෙන්නේ මල් කිව්වා. දැන් ඔන්න ස්වර්ණමාලි මහා සෑරජානන් වහන්සේගේ පේසා වලල්ලේ මේ ආචාර්යන් වහන්සේ මල් තැන්පත් කරන්න පටන් ගත්තා. මල දැන් ලස්සනට තියෙනවා. මේ මල් පේසා වලල්ල වටේ තියලා කොච්චර මල් ගොඩක්ද කියන්නේ. හරියටම වටේටම මල් රවුමක් හැදුනා. හරියට මාළේ පැලැන්දුවා වගේ දැන් ගානට මල් තියෙනවා. තාම මල් ඉවර නෑ. මල් කොච්චර ගත්තත් කූඩේ පිරීලා. එතකොට ආචාර්යන් වහන්සේ කිව්වා ශිෂ්‍ය භික්ෂුවට කෝ මේකේ මල් ඉවර වෙන්නේ නෑනේ. හරි පුදුමයිනේ කිව්වා. එතකොට කිව්වා ස්වාමීනි මල් කූඩේ අනිත් පැත්ත හරවලා ගසන්ට. එතකොට මල් ඉවර වෙයි කිව්වා. එතකොට ආචාර්යන් වහන්සේ එහෙම කළා. දැන් මෙතන තිබ්බේ එරදියක්. ආචාර්යන් වහන්සේ රහතන් වහන්සේ නමක්. ආචාර්යන් වහන්සේ තමන්ගේ ශිෂ්‍ය භික්ෂුවගේ හැකියාවට සතුටු වුණා. නමුත් බැලුවා ශිෂ්‍ය භික්ෂුව කෙලෙස් සහිතද නැද්ද? බලනකොට කෙලෙස් සහිතයි.
මේ ශිෂ්‍ය භික්ෂුවට හානියක් වෙන්න තියෙනවද? ආචාර්යයන් වහන්සේට පුළුවන්කමක් තිබුණා ඒ භික්ෂුවගේ අනාගතේ බලන්න. හප්පි බලනකොට පේනවා මහා අනතුරක්. ඒ අනතුර තමයි එකම එක ස්ත්‍රියාවකගේ හඬට අහු වෙලා පිරිහෙනවා. ඒ පිරිහීමට අහු වුණොතින් මෙයාට ඔක්කොම ටික නැසිලා යනවා මේ තියෙන හැකියාව. හැබැයි ඒ ස්ත්‍රියාව හමුවෙන්න පෙර තමන්ගේ සිතේ දියුණුව ඇති කරගෙන කෙලෙස් නැසලා දැම්මොත් මෙයාගේ ප්‍රශ්නේ විසඳෙනවා. ආචාර්යයන් වහන්සේ සිහිය උපද්ද ගන්න කිව්වා. පින්වත් භික්ෂුව ඕකට ඕනවට වඩා නම් සතුටු වෙන්න එපා ඔය එ르දියට. එ르දියෙන් සතුටු වෙවි වාසය කරන්න එපා. කෙලෙස් නසන්න උත්සාහ කරන්න. කෙලෙස් නසා ගන්න බැරි වුණොත් අනාගතේ එක ඇහැක් කන වෙච්චි ස්ත්‍රියාවක් දෙන ලුණුත් නැති කැඳ බොණ්ඩ සිද්ධ වෙයි යෝන් කිව්වා. මේ භික්ෂුව ගණන් ගත්තේ නෑනේ මේක. ආචාර්යයන් වහන්සේගේ සිහිය ඉපැද්දවීම ගණන් ගත්තේ නෑ. අදටත් ඉතින් අපේ ජීවිත බොහෝමයකට වෙන්නේ ඔහොමනේ. වැඩිහිටියාගේ වචනේ ගණන් ගන්නෑ. ආචාර්යවරයාගේ වචනේ ගණන් ගන්නෑ. තමන්ට තේරෙනවා කියලා හිතනවනේ. තරුණ වයසේ දරුවන්ට හරියට වරදින්නේ. තරුණ වයසේ අම්මලා තාත්තලා කියනවා පුතේ මේක කරගන්න එපා මේක කරගන්න එපා මෙහෙම හිටපන් මෙහෙම හිටපන් කියලා. අනේ ගණන් ගන්නෑ. අම්මලා මොනවද දන්නවද? තාත්තලා මොනවද දන්නවද? ගුරුවරු මොනවද දන්නවද? අපි නොවේ තේරෙන අය. අපි තමයි යන් කියලා හිතනවා. එහෙම හිතලා හිතුවක්කාර තීරණ වලට ආවට පස්සේ අවසානයේ තමන්ගේ විනාශේ තමන් කරා එන්නකම් හොයාගන්න බෑ. දැන් මේ භික්ෂුවට එහෙම වුණා. මේ භික්ෂුව දවසක් එ르දියෙන් අහසින් යනවා. අහසින් යද්දි ඔය මේ අනුරාධපුරයේ එක වැවක ලස්සනට ඇහෙනවා. ගෑනු ළමෙක් ගීත ගයනවා. හරි ලස්සනයි. අහගෙන ගියා ඔහම පාවෙලා දැන් අහසින් යන්නේ. අහගෙන යනකම් බැලුවා කවුද මේ? අනේ බලනකොට එක ගෑනු ළමෙක් අවුරුදු 16ක් විතර ඇති. ලස්සන මල් ගවුමක් ඇඳගෙන මෙයා නිලුම් මල් කඩනවා. නිලුම් මල් කඩන ගමන් තමයි මේ ගීත ගයන්නේ. භික්ෂුවට එකපාර හිතුණා අනේ මෙයා මගේ කරගත්තා නම් හැමදාම ගීත ඇහුවේකි. හිතුවා. හිතුව ගමන් එහෙම්ම පාත් වුණා. වැරදි ඉවරයි. හැමදාම මෙයාගේ ගීත අහන්න නෙමෙයි කියලා එයාව කරකාරයට ගත්තා. සාමාන්‍යයෙන් විවාහවීන් ආදී වෙන්නේ එහෙම හිතාගෙනනේ. හැමදාම ගීත අහන්න හිතාගෙන වෙනවා. නමුත් ඉතින් කල් යනකොට ගොඩාක් දේ වෙනස් වෙනවනේ. කල් යනකොට තමයි ප්‍රශ්න හටගත්තේ. දැන් මේ ගෙවල් වල හරියට ධනෙ නෑ. රස්සා කරන්න ඕන. ප්‍රශ්න ගොඩාරියක් හටගත්තා. අන්තිමේ අර භික්ෂුන් වහන්සේ ඒ ගිහි කෙනා දැන් එයා නූල් කටින රස්සාව කරන්නේ. මෙයා නූල් කටිනකොට බිරින්දෑ තමයි කෑම ටික වෙලාවට අරගෙන ඉන්නේ. ඉතින් එක කාලයක් ආව ගොඩාක් අමාරු කාලයක් සල්ලි භාගේ නැහැ. ඉතින් කාන්තාවට උයන්න දෙයක් නැහැ. ලුණුවත් නැතුව කැඳක් හැදුවා. කැඳේක අරගෙන ආවෙත් පරක් වෙලා. මනුස්සයාට කේන්ති ගියා. කේන්ති ගිහිල්ලා මේ ගෑනු කෙනා එනකොටම අතේ තිබුණ අර මේ නූල් ඔතන යම් කූරක් වගේ එකක් මේකෙන් දමලා ගැහුවා යෝධියේ මෙච්චර වෙලා මොනවා කරාද කියලා ගැහුවා. ගහනකොට මේක මේ එතන තිබුණු යම් මේසයක වැදිලා කර කැවිලා හරියට ඇහි වැදුනා. ඇහැ ඇතුලේ මේක ඇනුණා. ඇහි ඇනිච්ච ගමන් මෙහිම ඇහි ලේ වැක්කිරෙන්න ගත්තා. අර ගෑනු කෙනා ඇහැ අතින් අල්ලගෙන කලන්තේ නිසා බිම ඉඳගත්තා. බිම ඉඳ ගන්නකොටම අනේ ස්වාමී ඔබටනේ මේ කැඳේක මං අරගෙන ආවේ. ඇයි මට මෙහෙම කළේ කියලා මේ ගෑනු කෙනා දුක කියන්න ගත්තා. මේ භික්ෂුවට දැන් මතක් වෙනවා මේ ගිහි කෙනාට මතක් වෙනවා දැන් තමන් භික්ෂුව කාලේ ආචාර්යයන් වහන්සේගේ අවවාදේ. කිව්වා එක ඇහැක් අන්ධ වෙච්චි එක ඇහැක් කන වෙච්චි ගෑනු කෙනෙක් නුඹට ලුණුත් නැති කැඳ දෙයි. මතක් වෙනකොට කෑ ගැස්සිලා ඇඬුනේ. මර හඬ දීලා අඬන්න පටන් ගත්තා. අයියෝ මං කරගත්ත විනාශේ. එතකොට අර ගාන්තාව ඇහි මේ එක ඇහැකින් කඳු මේ මොනවද ලේ ගලද්දි කියනවා අනේ ස්වාමී
අපි දැන් බෙහෙත් කරමු. ඔයා ඔච්චර කනගාටු වෙන්න ඕනේ. ඔයා හිතලා කරපිකක් නෙමෙයි නේ කියලා. කිව්වා නෑ. ඔයාට අනතුරු වුණාට නෙවෙයි මම මේ අඬන්නේ. මගේ ආචාර්යයන් වහන්සේගේ වචනේ මට පිළිගන්න බැරුව ගියා. බලන්න. යම් මොහොතක අවේලාවේ ඇහැ හැසිරෙව්වාද විනාශය ඒක අසුබ වලසයෙන් බැලීමටමයි මහණෙනි නිසි කලට බලනවා කියලා කියන්නේ. භාග්‍යතුන් වහන්සේ එහෙම වදාලා. නුවණැත්තා අවේලාවේ සුබ වශයෙන් රූප දිහා නොමැත බලන්නේ. නිසි කල ඇතිතතු පරිදිම අසුබ දේම නුවණින් විමසන්නේ. යමෙක් අවේලාවේ සුබ නිමිති අරන් වැරදියටම සිතුවෝතින් පූතිමන්සයා විලසටත් ඔහුටත් පසුතැවෙන්නමයි වෙන්නේ. මේ පූතිමන්ස කියන නරියා එලිච්චි අහිමි වෙලා යම්සේ දුක් වුණාද ඒ වගේ Tamanට ලබා ගන්න තියෙන මහා සැපයක් අහිමි කරගෙන දුක් වෙන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ මේ වේනියා කියන නරි දෙන පූතිමන්සයාව අස්වසන්ට පටන් ගත්තා. අනේ ස්වාමී ඔයා ඔය ගැන ඔය මේ ඔච්චර මුසුප්පු වෙන්න දෙයක් නැහැ. ඔයා සතුටින් ඉන්නකෝ මං කොහොම හරි අර එලිච්චීව ආයෙ වතාවක් කැන්දාගෙන ඉන්නම්. හැබැයි මේ වතාව නම් වැඩේ වරද්ද ගන්න එපා කිව්වා. අවේලාවේ ඇහැ අරින්න ගිහිල්ලා නිකන් නැති ප්‍රශ්නයක් හදන්න නම් එපා කිව්ව. පරිස්සමින් හොඳ උපායශීලීව වැඩේ කරමු කිව්වා. එහෙම කියලා මේ නරි දෙන ආයෙමත් මේල මාතාව මුණ ගැහෙන්න යනවා. මුණ ගැහෙන්න ගිහිල්ලා හිට කිව්වා අනේ එදා තී ආපික කොයි තරම් දෙයක්ද මං හිතාගුන්නේ මගේ මිනිසයා මලාම කියලා. හැබැයි හරි පුදුමයිනේ තිගේ පාහඬට වෙන්න ඇති මගේ මිනිහට ආයේ පණ ආවනේ. දැන් එයා හරි සනීපයි. එයා කිව්වා තී නිසාමයි සුවපත් උනේ. ඒ නිසා තීව බලන්න ආසය කියලා. අනේ ඉතින් අපේ එක්කෙනත් එක පිරිසඳරක් කරන්නත් හිට යමන්කෝ අපේ ගෙදර කිව්වා. එතකොට මේ මේල මාතා එළුදෙන කල්පනා කළා මේකී එක වතාවක් මාව රවට්ට ගන්න ගිහිල්ලා ඒක අසාර්ථක වෙච්ච තැන දැන් මේ කුරුමානම් අල්ලන්නේ දෙවනි වතාවෙත් මාව විනාශ කරන්න. හොඳයි මාත් මේකට කරන්නම් වැඩක් කියලා කිව්වා. අනේ මගේ යෙහෙලියේ තී මාහට ප්‍රියමනාප වේවා. හරි මං දැන් තිට පඳුරු පාක් උඩන් අරගෙන ඉන්නම්. මට සිටිනා විශාල පිරිවරත් එක්කයි මට මේ වතාවේ එන්න සිද්ධ වෙන්නේ. ඉතින් අපි හැමෝටම ඔබට පුළුවන් නේද රස බොජුන් පිළියෙල කරලා දෙන්න? එතකොට නරිදෙන ඇහුවා නුඹට සිටින මහා පිරිස කවුද? තිගේ ඉන්න පිරිවර කොයි වාගේ ඈයොද? උන්දලාට මං හදන්නේ කොයි වගේ බොජුන්ද? ඒ හැමතෙම තියෙන්නේ මොන වාගේ නම්ද? තී මේ ගැන මාහට පිළිතුරු දෙනවද කියලා ඇහුවා. එතකොට මේල මාතා කියනවා මාලිය චතුරක්ක සිගාලියද ජම්බුක කියලා මහා සුනකයෝ 4 දෙනෙක් මට සහෝදරයෝ විදිහට ඉන්නවා. ඒ එක එක සහෝදරයාට යාළුවෝ 500 ගානේ ඔක්කොම සුනකයෝ 2000ක් ඉන්නවා. ඉතින් ඒ අය තමයි මාගේ පිරිස. ඔයයිට පුළුවන් නේද මං ඒ අයියලත් එක්කම එනකොට එයාලටත් එක්ක භෝජන හදන්න කිව්වා. එතකොට මේ හිවල් දෙනගේ පපුව දාලා ගියා හපුයි. මේකී මේ පිරිවරත් එක්ක ඇවිල්ලා මේකිට මොකක් හරි පොඩි හරි අනතුරක් වුණොතින් අපි දෙන්නාම විනාසයි. ඒ නිසා මගේ පූතිමංශ කියන ස්වාමි පුරුෂයා ළඟට මා දුවගෙන යන්න ඕන. දුවගෙන ගොහින් මේ මේල මාතා එලිච්චේට ඉන්න පිරිවර ගැන කියන්න ඕන. අපි කරා අනතුරක් එන්න කලින් මේ භූමිය දාලා පලා යන්න ඕන කියලා හිතුවා. ඉතින් එතකොට මේ එලිච්චි කියනවා මේ නරි දෙන කියනවා නෑ එලිච්චි දැම්ම කලබල වෙන්න කාරිනේ සුදුසු අවස්ථාව ආපු ගමන් මං මතක් කරන්න අපි ස්වාමි පුරුෂයාව බලන්ට එදාට යන්. අද ඕනේ නැතිය කියලා හේ සීරුවේ මගේ ඇරියා. මගේ ඇරලා ගිහිල්ලා පූතිමංශය කියන හිවලාත් එක්ක මේ කතාව කියනවා. හිවලත් මේ කතාව අහගෙන ඉඳලා හොඳටම බයටපත් වුණා. නැවතත් ඒ භූමි භාගයේ ඉන්නේ නැතුව දුර ඈතකට මේ පූතිමංශය කියන නරියත් වේනියා කියන නරි දෙනත් පලා ගියා කියලා බුදුරජාණන් වහන්සේ මේ ජාතක කතාව අවසන් කළේ. භාග්‍යතුන් වහන්සේ වදාලා මහණෙනි එදා ඔය සිදුවීම ඔය පුදුම සහගත සිදුවීම
ඇස් දෙකෙන්ම දැක්කේ එක්තරා රුක්ෂ දේවතාවෙක්. ඒ රුක්ෂ දේවතාව වුණේ වෙන කවුරුත් නොවේ මහණෙනි. මහා බෝධිසත්වයෝ වන මමය කියලා බුදුරජාණන් වහන්සේ මේ ජාතක පුවත මෙහි නම පූති මංස ජාතකය. මේ ජාතක කතාව අවසන් කළේ නිසා අපේ ජීවිතේ සැප සැනසුම පතනකොට හොයනකොට අපි හැමෝටම ප්‍රයෝජනවත්ම දෙයක් ඉන්ද්‍රිය සංවරය. ඒක ගිහි වේවා පැවිදි වේවා. ඉන්ද්‍රිය සංවරය හරි ප්‍රයෝජනයි. ඇත්තම මේ ලෝකේ අරුබුදේ අන්තයක් තියෙනවද පින්වතුනි? ඔය අරුබුද ඔක්කොම තියෙන්නේ ඉන්ද්‍රිය සංවර නැති නිසා. ගෙදරක දොරවල් ඔහේ ඇරලා තියෙනවා නම් ඒ ගේ ඇතුලේ සත්තු ලගින එක නවත්තන්න බෑ. සත්තු läගලා සත්තුන්ගේ ගඳ ගහන්න පටන් ගන්න එක, සත්තුන්ගෙන් අනතුරු වෙන්න පටන් ගන්න එක නවත්තන්න බෑ. ගෙයක් රැක ගන්නවා නම් හොඳට දොර ජනෙල් දාලා පිළිවෙලකට තියාගන්න ඕන. ඔය වගේ පින්වතුනි ජීවිතේ රැක ගන්නවා නම් ඇහැ කියන ඉන්ද්‍රිය හොඳ පරිස්සමට රකින්න ඕන. ඇහි දොරටු වහගෙන ඉන්න ඕන හැමතිස්සෙම. අවශ්‍ය කෙනෙක් විතරක් ඇතුළට ගන්න ඕන. කනේ දොරටු වහගෙන ඉන්න ඕන. අවශ්‍ය හඬක් විතරක් ඇතුළට ගන්න ඕන. නාසයේ දොරවල් වහගෙන අවශ්‍යම ගඳ සුවඳක් විතරක් ඇතුළට ගන්න ඕන. දිවේ දොරවල් වහගෙන අවශ්‍යම රසයක් විතරක් ඇතුළට ගන්න ඕන. කයේ දොරවල් වහගෙන අවශ්‍යම පහසට විතරක් ඉඩ දෙන්න ඕන. මනසේ දොරවල් වහගෙන උවමනා කරන හිතුවිල්ලකට විතරක්ම ඉඩ දෙන්න ඕන. එහෙම වුණොත් විතරයි සැනසෙල්ල තියෙන්නේ. ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවර කරගෙන වාසය කරන කෙනා ගෝචර භූමිය බවට පත් කර ගන්න ඕන. සතර සතිපට්ඨානය, ආර්ය අෂ්ටාංගික මාර්ගය, ඊළඟට නවලෝකෝත්තර සද්ධර්මය. ඉතින් අපිට මේ හැමදේම මුණ ගැහිලා තියෙනවා මේ මනුස්ස ජීවිතය ඇතුලේ. බුදු කෙනෙක්ගේ සම්බුද්ධ ශාසනයක් මුණ ගැහුණු ජීවිතය කියලා කියන්නේ මේ ලාභ ඔක්කොම ලබන්න අවස්ථාව, ගෝචර ස්ථාන, හැසිරෙන්න සුදුසුම ස්ථාන අපිට ලැබී තියෙනවා. ඒ නිසා අපි හැමදෙනාත් උත්සුක වෙමු සතර සතිපට්ඨානෙ වඩන්නට. අපි හැමදෙනාත් උත්සුක විය යුතුයි ආර්ය අෂ්ටාංගික මාර්ගයම දියුණු කරන්නට. අපි හැමෝම උත්සුක වෙන්න ඕන ධර්මයෙන් වෙන් නොවි වාසය කරන්නට. ඉතින් අපට ගෞතම ශාසනය තුල සුවසේ නිදුකින් දහමේ හැසිරී ජීවිතයට පිහිටක් පිළිසරණක් සලස ගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කරගන්ට යෙදුණු උදාරතර පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ පහන් සිතින් අනුමෝදන් වෙත්වා. සියලු බ්‍රහ්මකායික දෙවිවරුත්, සක් දෙවිඳුන් ප්‍රධාන සතරවරන් දෙවිවරු, සෙම්පති දෙවිවරු ඇතුළු සදෙව්ලෝකවාසී දෙවිවරුත්, සුමන සමන් දෙවියන් ප්‍රමුඛ කොට ලංකා භූමිය සුරකින්න දෙවිවරුත්, අපගේ ඉෂ්ඨකාමී සියලු දෙවිවරුත් පින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ දිව්‍ය සැපයෙන් වැඩේවා, දිව්‍ය ආශ්චර්යෙන් වැඩේවා. දෙවියන්ගේ නිරන්තර රැකවරණ අප හැම දෙනාහටම දෙවියෝ සලසත්වා. දෙවියෝද සසර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. රැස් කරගන්ට යෙදුණු සියලු පුණ්‍ය ධර්මයෝ අපගේ ගුරු දේවයන් වහන්සේට අනුමෝදන්ව නිදුක් නිරෝග සුවයම සැලසේවා. දීර්ඝායුෂ සැලසේවා. ගුරු දේවයන් වහන්සේ ගෞතම ශාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. අද දවසේ ධර්ම දානමය පින සිදු කරනේ පින්වතුන්ලා බලාපොරොත්තු වෙන පරිදිම මිය පරලෝ යන්ට යෙදුණු ඉන්ද්‍රසේන වීරසිංහ සහ ආතර ප්‍රනාන්දු යන පියවරුන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. අනුමෝදන්ව පරලෝ වශයෙන් සැපයටම පත් වෙත්වා. තමන් නමින් මියගිය සියලු ඥාතීන් පරලෝ වශයෙන් සුඛී සුව ලබත්වා. ඉක්මන් භවයකදීම සසර දුකින් අත මිදේවා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. සුජීවත්ව සිටින පින්වත් ප්‍රේමවතී පෙරේරා මෑණියන්ටත්, හිල්ඩා ප්‍රනාන්දු මෑණියන්ටත් පින් අනුමෝදන්ව ඒ මෑණිවරු නිදුක් නිරෝග සුව ලබත්වා, දීර්ඝායුෂ ලබත්වා, ධර්මාවබෝධයෙන් සැනසෙත්වා කියලා අපි පින් අනුමෝදනා කරමු. දිනුක චේතිය ප්‍රනාන්දු, දිමුතු ප්‍රනාන්දු සහ අමාදී ප්‍රනාන්දු යන දූ දරුවන්ට පින් අනුමෝදන් වෙලා ඒ දරුවන්ගේ අනාගත ජීවිතේ ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. ජීවිතයට යහපත සලසන කලන මිතුරු ඇසුර, සත්පුරුෂ ඇසුරම ලැබෙත්වා. බුදුරජාන් වහන්සේ සරණ ගියපු ශ්‍රාවක දරුවෝ බවට පත් සම්බුද්ධ ශාසනය පිළිසරණ ලැබේවා කියලා අපි සෙත් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. අද ධර්ම දානයන් සිදු කරන පින්වත් අමල් ප්‍රනාන්දු මහත්මයාට, චන්දිමා වීරතුංග දෙපළට,
මේ සියලු පුණ්‍ය ධර්මයේ අනුමෝදන් වෙලා සියලු දෙනා නිදුක් නිරෝග සුව ලබත්වා දීර්ඝායුෂ ලබත්වා පින්වතුන්ලගේ පුණ්‍ය ප්‍රාර්ථනා පරිදි කොරෝනා වෛරසයෙන් රෝගාතුරව සිටින සියලු දෙනාට නිදුක් නිරෝග සුව සැලසේවා. පවුලේ සියලු දෙනාට සියලු යහපත සැලසේවා. රැකී රක්ෂා ව්‍යාපාර ආදිය දියුණුවට පත්වෙත්වා. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය සාර්ථකත්වයට පත්වෙත්වා. පෙනෙන නොපෙනෙන යම් මේ කරදර බාධා ඇත්නම් සියල්ල දුරු වෙත්වා. සැනසille තමන්ගේ ජීවිතයට පින් කරගන්නට ලැබෙත්වා. ධර්මයේ හැසිරෙන්න ලැබෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජික පින්වතුන්ලට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට ඒ වගේම සුපින්වත් ඔබ හැම දෙනාට ගෞතම සාසනය තුලම ධර්මාවබෝධ කිරීමේ වාසනාව ලැබේවා. හැම දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.